පප්පුන් පොහොය දවසේ නිමිති කරගෙන කැම්බරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මගින් සජීවීව විකාශනය කරනු ලබන ධර්මානුශාසනාව සමගිනුයි පින්වත් ඔබ හැම මේ විදියට සම්බන්ධ වී සිටින්නේ. පවතින වසංගත තත්ත්වයන් ආදී කාරණාවන් හේතු කොටගෙන මේ විදියට අන්තර්ජාලය ඔස්සේ අපිට මේ කටයුතු සිදු කරන්නට පසුබිම සැලසෙන්නට යෙදුණා. හදිසියේ නමුත් මේ පින්කමට අපි ගෞරවයෙන් යුතුව මේ ආකාරයෙන් සංවිධානය කරගන්නට යෙදුණු මේ උත්තරීතර ධර්මානුශාසනාවට ආරාධනා කරන්නට යෙදුණා අපගේ ගරු කටයුතු නවසීලන්තයේ හැමිල්ටන් වයිකෝ කම්පැෂන් භාවනා මධ්‍යස්ථානයෙහි මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද දුනුවිල මෙත්තේය මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ බොහොමත්ම කාරුණික චිත්තයෙන් යුක්තව අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව උන්වහන්සේට ආරාධනා කරපු සැනින්ම මේ ආරාධනාව ඉවසා වදාරන්නට යෙදුණා. අපි ගෞරවනීය ලොකු හාමුදුරුවෝ වහන්සේට ඒ කෙරෙහි නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා වැඳ නමස්කාර කරමින් අද දවසේහි විශේෂයෙන්ම වත්පොන් පොය දවසේ වසාරාධනාවෙන් අනතුරුව තුන් මාසයක් වස්වසු භික්ෂුන් වහන්සේලා වස් පවාරණය වෙන දවස අදින් පසුව මාසක් පුරාවට ඉල් පුන් පොය දවස දක්වාම කඨින චීවර පූජාවක් වස්ත්‍ර පූජාවක් දායක පින්තුන්ට කරන්නට අවස්ථාව සැලසෙන අවස්ථාවක් තුළදී අපි මේ පසුවන්නේ ආරම්භ කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ නිමිති කරගෙන සිදු කරන්නට යෙදෙන මේ පින්කමෙහි දායකත්වය අද දවසේ දරන්නට යෙදෙන්නේ ලක්ෂ්මන් පෙරේරා මහත්මයා, ඒ වගේම සුජීවන්රුණා මහත්මිය, ආදරණීය පුතුණුවන් වන යසිරු පුතුණුවන්ගේ 13 වන උපන්දිනය අද දවසට යෙදී තිබෙනවා. ඒ යසිරු පුතුණුවන්ට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුෙන් යුක්තව මේ පින්බර පින්කමෙහි දායකත්වයෙන් වැඩ කටයුතු කරන්නට යෙදෙනවා. ඉතින් අපි ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ පිළිබඳව අපි දැන හඳුනාගත් ආකාරයට අපිට ඩාවින් විහාරස්ථානයේ සීලරත්න ලොකු හාමුදුරුවන් වහන්සේ පිළිබඳව අනන්තවත් කරුණු කාරණා සඳහන් කරලා තිබෙනවා. උන්වහන්සේ නමටම ගැළපෙන ආකාරයෙන් මෙත්තිය කියන නමටම ගැළපෙන ආකාරයෙන් බොහොමත්ම මෛත්‍රී චිත්තයෙන් යුක්තව ජනයා කෙරෙහි කටයුතු කරන්නට යෙදෙන මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේට ඒ කාරුණික චිත්තයෙන් යුතුව අප කෙරෙහි අද මේ පින්කම තවදුරටත් සිදු කරලා දෙන ලෙසට පාද නමස්කාර පූර්වකව පාද නමස්කාර කරමින් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. අවසරයි ලොකු හාමුදුරනේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස අට්ඨිමේ භික්ඛවේ අට්ඨපච්චයා ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තන්ති තී. කැන්බරා ශ්‍රී ලංකාරාම විහාරස්ථානයෙහි වර්තමාන විහාරාධිපතීන් වහන්සේ ප්‍රධාන අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. විහාරස්ථානයෙහි දායකාරක මූලිකාදී පින්වත්නි, ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සදහැවත් පින්වත්නි, අද ඔස්ට්‍රේලියාවෙහි අගනුවර කැන්බරා ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වප්පුර පසළොස්වක පොහොය දවස නිමිති කරගෙන සිදු කරන පින්කම් මාලාවේ තවත් උතුම් පින්කමක් හැටියට ධර්ම දේශනාමය පින්කමක්, ධර්ම ශ්‍රවණමය පින්කමක් සිද්ධ කරන්නට ආරම්භ කළේ. ඒ උතුම් පින්කම බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිද්ධ කරන්නට අතිගෞරවනීය අපේ විහාරාධිපති අපේ සෝරත හාමුදුරන් වහන්සේ පිනත් ඔබට මඟ පෙන්වා අවවාද අනුශාසනා සිද්ධ කළා. උන්වහන්සේ විහාරස්ථානය මුල් කරගෙන බොහෝ ශාසනික සේවාවන් සිද්ධ කරනවා කියන බව අපිට දැනගන්නට ලැබුණා. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව අද මේ සිද්ධ කරන පින්කමේ මූලික දායකත්වයේ දරණ පිනතුන් පිළිබඳවත් අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළා. අපේ පින්වත් ලක්ෂ්මන් පෙරේරා මහත්මයාත් සුජීවා රත්නායක මහත්මියත් අද මේ පින්කමේ මූලික දායකත්වය බාරගෙන කටයුතු කරන බව. පින්වත් ඔබ මේ උතුම් පින්කමේ මූලික දායකත්වය බාරගෙන ධර්මයෙන් සංග්‍රහ කරන්නට අරමුණු වශයෙන් තබා ගත්තේ ඔබේ දයාබර පුතණුවන් යසිරු පුතණුවන්ට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදයෙන් මේ සිද්ධ කරන පින්කම් වල අනන්ත පුණ්‍ය ශක්තිය බලයෙන් සියලුම දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවෙන් රැකවරණයෙන් නිදුක් නිරෝගී සුවපත් සුභ උපන්දිනයක් වේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනා කරා. ඒ උපන්දිනයක් මුල් කරගෙන පින්කමක් සිද්ධ කිරීමමයි බොහොමත්ම වටින්නේ. අපේ භික්ෂුන් වහන්සේලා හැටියට නිතරම සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන විශේෂ ප්‍රතිලාභයන් පිළිබඳව. ඒ අතර ඉතාමත්ම සුවිශේෂ ප්‍රතිලාභයක් තමයි මේ මනුෂ්‍ය භාවය ලබා ගන්න එක. මනුෂ්‍ය භාවය ලැබීමම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ලාභයක්. ඒ මනුෂ්‍ය භාවය ලබාගත්ත වගේම ධර්මයේ සඳහන් කරන අපි අෂ්ට දුෂ්ටක්ෂණ වලින් වෙන් වෙලා බොහොමත්ම පුණ්‍යවන්ත මනුෂ්‍ය භාවයන් ලබාගත් පිරිසක්. අපිට දයාබර දෙමාපියන්, ගුණබර දෙමාපියන් ලැබුණා.
ගුරුතුමන් ලැබුණා, ගුරුතුමන් වහන්සේලා ලැබුණා. ඒ වගේම ජීවිතයට අවශ්‍ය කරන උපභෝග පරිභෝග සම්පත් ඇතුව ජීවත් වෙන්න පරිසරයක් ලැබුණා. ඒ වගේම අනුගමනය කරන්නට ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් ලැබිලා තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එබඳු පුණ්‍යවන්ත වූ මනුෂ්‍ය භාවයක් ලැබූ අපි ඒ පින මෝදු කරගන්නට වැඩි වැඩියෙන් පින්කම් වල වැඩි වැඩියෙන් ධර්මයේ යෙදමින් කුසලය වඩන්නට ඕනේ කියන බව. ඉතින් ආදරණීය දෙමාපියන්ගේ ආදරය, සෙනෙහස, ප්‍රේමය වගේම යුතුයකම සහ වගකීම හැටියටත් සිද්ධ කරන්නේ සිද්ධ කළ යුතු වෙන්නේ පින් කරලා පුණ්‍යවන්තව ඔබට ලැබෙන දරුවන්ට නිසි මඟ කියා දීලා ගුණ ධර්ම ලබා දීලා ඒ දරුවන් ගෙනාපු පුණ්‍ය ශක්තිය මෝදු කරන්නට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන එක හෙලිපෙහෙලි කරලා දෙන එක. ඒ නිසා ඊටමත් වටිනා අරමුණක් ඉදිරිපත් කරගෙන අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන මොහොතේදී ධර්ම දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ සඳහන් වන ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ ආරමුණු කරගෙන දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ළඟ වැඩි වශයෙන්ම වැඩ වාසය කළේ භික්ෂුන් වහන්සේලා. ඒ නිසා පින්වත් ඔබට මතකයි බොහෝ දේශනාවන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අමතල තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අමතන්නේ මහණෙනි කියලා. මහණෙනි කියලා භික්ෂුන් වහන්සේ ඇමතුවාට මේ හැම දේශනාවක්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන අපි සිව් පිරිසටමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත්වුණේ යම් දවසකද ඒ ශ්‍රාවක භාවය ආબોධයෙන් තේරුම් අරගෙන සැබෑ ශ්‍රාවකයෙක්, සැබෑ ශ්‍රාවිකාවක් බවට පත්වුණේ යම් දවසකද එදා ඉඳන් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන එකයි සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා අපි හැම දිනම මේ ධර්මය අනුගමනය කරමින් අප තුළ මෙතෙක් නොතිබූ ගුණ ධර්ම වඩන්නට ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නට මහන්සි ගන්න. අපේ තුළ නොතිබූ ගුණ ධර්ම වඩන්නට ප්‍රතිපදාව පුරුදු කරන්න. ඒ වගේම අපි මේ දක්වා වඩාගෙන ආපු යම් ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ ඒ ගුණ ධර්ම වැඩි වශයෙන් ප්‍රගුණ කරන්නට, පෝෂණය කරන්නට, සංවර්ධනය කරන්නට අපි මේ උතුම් බණ මඟ, මේ ගුණ මඟ, මේ ප්‍රතිපදාව පුරුදු කරන්න. එතකොට ගිහි ජීවිතයෙන් වෙන් වෙලා පැවිදි භාවයට පත් වෙලා පැවිදි උතුමන් වහන්සේලා, භික්ෂු, භික්ෂුණීන් වහන්සේලා හැටියට කරන්නේ තමන් වහන්සේලා තුළ නොතිබූ ගුණ ධර්ම වඩා ගන්නටත්, වැඩුණා වූ ගුණ ධර්ම පෝෂණය කරන්නටත් මේ උතුම් බණ මඟ වඩන එක, ගුණ මඟ වඩන එක. ඒ වගේම තමයි පින්වත් ඔබ ගිහි පින්තුන් හැටියට, උපාසක, උපාසිකා පින්තුන් හැටියට මේ බණ මඟ වඩන්නේ, පෝෂණය කරන්නේ ඒ අරමුණ ඉදිරිපත් කරගෙනමයි.
එනිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතලා මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා දේශනා කරනවා මහණෙනි අට්ඨිමේ භික්ඛවේ අට්ඨ පච්චය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤාය අපටිලද්ධාය පටිලාභාය මහණෙනි යම් ශ්‍රාවකෙක් යම් ශ්‍රාවිකාවක් තමන්ට නොලැබූ යම් ධර්මයක් තියෙනවා නම් මේ සෝවාන් ආදී මඟඵල ලබා ගන්නට උපකාර වන අපි අර කියනවා විදර්ශනා ඥානය කියලා. එතකොට යම් ශ්‍රාවකයෙක් යම් ශ්‍රාවිකාවක් තමන්ට නොලැබූ ආර්ය ඥානය ලබා ගන්නට අවශ්‍ය කරන මඟ වඩන්නට කටයුතු කරනවා නම් ඒ මඟ වඩන කෙනාට ධර්ම කාරණා 8ක් ප්‍රගුණ කරන්නට කියලා මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපිට සිහිපත් කරනවා. එතකොට යම් කෙනෙක් මේ ආරි මාර්ගයේ එකතු වෙලා ඒ මඟ වඩනවා නම් සෝවාන් ආදී මඟඵල ලබන්නට අවශ්‍ය කරන ඥානෙ ලබා ගන්නට ඒ අතන්ට මෙතෙක් නොලැබූ යම් ඥානයක් තියෙනවා නම් යම් ගුණයක් තියෙනවා නම් යම් ධර්මයක් තියෙනවා නම් ඒ නොලැබූ ඥානෙ නොලැබූ ධර්මයේ නොලැබූ ගුණය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. යම් ශ්‍රාවකයෙක් යම් ශ්‍රාවිකාවක් ඉන්නවා නම් මේ ප්‍රතිපදාව පුරුදු කරමින් යම් ආර්ය ගුණ ධර්මයක් වඩා පුරුදු කරගෙන යම් ගුණයක් වැඩි දියුණු කරගෙන ඉන්නවා. ඒ අතන්ට පුළුවන් තමන් වහන්සේලා හෝ තමන් ලබාගත් ඒ ඥානෙ ඒ ගුණය ඒ ධර්මයේ වැඩි දියුණු කරගන්නට පෝෂණය කරගන්නට. එතකොට උන්වහන්සේ දේශනා කළේ අපටිලාභාය පටිලාභාය ලබා ගන්නට බැරි වෙච්ච යම් ඥානයක් යම් ගුණයක් යම් ධර්මයක් තියෙනවා නම් එය ලබා ගන්නට මේ ධර්ම කාරණා උපකාර වෙනවා. යම් කෙනෙක් මේ මඟ පුරුදු කරන යම් කෙනෙක් මේ දක්වා පුරුදු කර මඟ තුල යම් ගුණයක් යම් ඥානයක් යම් ධර්මයක් ලබාගෙන තියෙනවා නම් ඒ අතන්ට ඒ ගුණේ ඒ ඥානේ බිහියෝ භාවය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණිය වැඩි දියුණු කරගන්න පුළුවන් විපුල භාවයට පත් කරගන්න පුළුවන් කියන බව දේශනා කළා. එතකොට අපේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා හැටියට උපාසක උපාසිකාවන් හැටියට භාග්‍යවතුන් වහන්සේගේ බණ මඟ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මඟ වඩාගෙන පෝෂණය කරගෙන එන්නේ යම් ආර්ය ඥානයක් අපේක්ෂා කරගෙන. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයන් අපේක්ෂාවෙන් තමයි අපි සියලුම ධර්මයන් ප්‍රගුණ කරන්නේ. එතකොට දානේ පුරුදු කරන්නේ සීලේ පුහුණු කරන්නේ භාවනාව වඩන්නේ ශ්‍රද්ධාවෙහි පිහිටලා සීලය ආරක්ෂා කරගෙන සුත ඥානෙ වැඩි දියුණු කරගෙන ත්‍යාගී ගුණය වඩා වර්ධනය කරගෙන ප්‍රඥාව පෝෂණය කරගෙන ඒ ගුණ ධර්ම දියුණු කරන්නේ යම් දවසක ආර්ය භාවයේ ප්‍රාර්ථනා කරගෙන. ඒක තමයි අපි හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. එතකොට ඒ මඟ වඩන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මඟ වඩා දියුණු කරගන්නට වැඩි දියුණු කරගන්නට කාරණා 8ක් පිළිබඳව කටයුතු කරන්නට කියලා ධර්ම කාරණා 8ක් අපිට දේශනා කළා පෙන්වනවා.
අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළා මේ ගත වුණි වස්සාන කාලය කියලා. එතකොට අපේ සදහැබර පින්වත් ඔබ මීට මාස 3කට වගේ පෙර ආතුව ඔබේ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ අපේ විහාරස්ථානයේ වස් සමාදන් වෙලා වස්සානේ වැඩ වාසය කරන්නට කියලා. මාස 3ක් තිස්සේම භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වස් සමාදන්ව වස්සානේ ආරක්ෂා කරගෙන කටයුතු කළා. උපාසක උපාසිකා පින්තුන් හැටියට ඔබ ඒ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සමග එකතු වෙලා ධර්මයේ වඩාත් ජීවිතයට ලං කර ගනිමින් මේ වස්සානේ තුල ධර්මාන්ධර්ම ප්‍රතිපත්තීන් සම්පූර්ණ කරන්න කටයුතු කළා. එතකොට උපාසකෝ සංඝේන සමාන සුඛ දුක්ඛෝ හෝති. ඔබ උපාසක පින්තුන් හැටියට උපාසිකාවන් හැටියට සංඝයා සමග සමාන සැප දුක් ඇතුව වැඩි වැඩියෙන් ධර්මයට එකතු වෙලා කටයුතු කරන්නට මේ වස්සානේ තුල මහන්සි ගත්තා. උපාසකෝ ධම්මාධිපතයෝ හෝති. ධර්මයට අධිපතිකම දීලා ධර්මයට මූලිකත්වය දීලා මේ වස්සානේ තුල කටයුතු කරන්නට ඔබ මහන්සි ගත්තා. උපාසකෝ සංඝේ ශාසන අභිවෘද්ධින් වායමති. මේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ මේ වස්සානේ තුල වැඩියෙන් කැප වෙලා කටයුතු කළා කියන බව සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. ඒ විදිහට මේ උපාසක ගුණ වැඩි දියුණු කරමින් උපාසක උපාසිකාවන් හැටියට වස් කාලයේ තුල ඔබත් භික්ෂු භික්ෂුණීන් වහන්සේ සමග එකතු වෙලා මේ ප්‍රතිපදා වැඩියෙන් වඩන්නට වැඩියෙන් ලං වෙලා ප්‍රතිපදා පුරුදු කරන්නට කටයුතු කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ විදිහට මේ වස්සානේ තුල යම් ආකාරයකින් ඔබ ධර්මයට වැඩියෙන් ලං වෙලා කටයුතු කරන්න මහන්සි ගත්තද ඒ ආකාරයටම ඒ විදිහටම ජීවිතේ හැම දවසකම හැම පැයකම හැම මොහොතකම වැඩියෙන් ධර්මයට ලං වෙලා කටයුතු කරන්නට මහන්සි ගන්නට කියලා. ඉතින් වැඩියෙන් ධර්මයට ලං වෙලා කටයුතු කරන වැඩියෙන් ධර්මයට එකතු වෙලා කටයුතු කරන ඔබට අපට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේහි මේ සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා මෙනෙහි කරන්නට කාරණා 8ක් පිළිබඳව. තෙයින් පළවෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්තාරං උපනිස්සාය විහෙරති. අපි ශාස්ත්‍රඥ වහන්සේට සමීපව වාසය කරන්නට ඕනේ කියලා. ශාස්ත්‍රඥ වහන්සේට සමීප වාසය කරන්නට ඕනේ කියලා. සත්තාරං උපනිස්සාය විහෙරති. ශාස්ත්‍රඥ වහන්සේ සමීපෙහි කටයුතු කරන්නට ඕනේ කියලා. එතකොට ආර්ය මාර්ගයේ වඩන ආර්ය ප්‍රතිපදා පුරුදු කරන නැති ගුණ ධර්ම ඇති කරගන්නටත් ඇති ගුණ ධර්ම වැඩි දියුණු කරගන්නටත් කටයුතු කරන ඔබට මට අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක අවස්ථාවකදී ධර්ම කාරණා 8ක් අනුගමනය කරන්නට කියලා. එයින් පළවෙනි කාරණේ තමයි පළවෙනි ධර්මයේ තමයි සත්තාරං උපනිස්සාය විහෙරති. ශාස්ත්‍රඥ වහන්සේට සමීපව වාසය කරන්නට කියන බව. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ අද පිරිනුවන් පාල වසර දහස් ගණනාවක් ගත වෙනවා. හැබැයි ඒ වගේම අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණත් අපේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වුණා පත් කළා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුරු තනතුරෙහි තබා කටයුතු කළේ ධර්මයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ශාස්ත්‍රඥ වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්මයේ ඔබේ ගුරුවරයා බවට පත් වෙනවා කියන බව. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවත් උන්වහන්සේ මේ යුගයේ අප ළඟ වැඩ වාසය කළේ නැතත්
උන්වහන්සේ දේශනා කළ ධර්මය ශාස්ත්‍රඥ වහන්සේ හැටියට අපට වැඩ වාසය කරනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ අපිට ශාස්ත්‍රඥ වහන්සේ හෝ තමන්ට ගැළපෙන ගුරුවරයෙක් භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් තෝරාගෙන ඒ භික්ෂුන් වහන්සේ හෝ භික්ෂුණීන් වහන්සේ ගුරු තනතුරෙහි තබාගෙන ශාස්ත්‍රූ තනතුරෙහි තබාගෙන කටයුතු කරන්නට කියලා. ඒක තමයි පළවෙනි කාරණය. එතකොට මේ ධර්මය අනුගමනය කරන ඔබට ගුරුවරයෙක් ඉන්නට ඕනේ. ඒ ගුරුවරයා තමන්ගේ ගුරු තනතුරෙහි තබාගෙන ශාස්ත්‍රූ කෙනෙක් වගේ ලං වෙලා ගාරවෝච්ච ප්‍රේමතෝච්ච බොහොම ගෞරවයෙන්ද ප්‍රේමයෙන්ද කටයුතු කරමින් හිරි ඔත්තප්ප දෙකෙන් ලජ්ජා බය දෙකෙන් යුක්තව කටයුතු කරමින් ගුරුවරයා සමීපෙහි ධර්මයේ ප්‍රගුණ කරන්නට කියන බව භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළා. ඒ කියන්නේ අපි හැමෝටම ගුරුවරයෙක් අවශ්‍යයි මේ ධර්මයේ අනුගමනය කරන කෙනෙක් හැටියට. එතකොට භික්ෂුන් වහන්සේටත් ගුරුවරු වැඩ වාසය කරනවා, භික්ෂුණීන් වහන්සේලාටත් ගුරුවරු වැඩ වාසය කරනවා. ඒ වගේම ගිහි පින්තුන් හැටියට ඔබටත් ගුරුතුමන් වහන්සේලා වැඩ වාසය කරනවා. ආන් ඒ බඳු ගුරුවරයෙක් තමන්ගේ ධර්මාන්ධර්ම ප්‍රතිපත්තීන් පුරුදු කරන්නට තෝරාගෙන කටයුතු කරන්නට කියන බව තමයි භාග්‍යවතුන් වහන්සේ පළවෙනි ධර්මයේ හැටියට අපිට දේශනා කළේ. සාමාන්‍යයෙන් අපේ අද කාලයේ බැලුවෙන් පස්සේ මාධ්‍ය දියුණුවත් එක්කලා අද අපිට ගොඩාක් ධර්මයට ලං වෙන අවස්ථාවක් තියෙනවා. විවිධාකාරයෙන් බණ අහන්න අපිට මේ අවස්ථාව ඉදිලා තියෙනවා. ඉතින් මාධ්‍යයේ බැලුවෙන් පස්සේ මේ තාක්ෂණික දියුණුවත් එක්කලා දහස් ගණනාවක් ධර්ම දේශනා තියෙනවා. දහස් ගණනාවක් අපිට ධර්මදේශකයන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඉතින් පෞද්ගලික වශයෙන් මම සිහිපත් කරන දෙයක් තමයි අපේ බණ අහනවා නම් අපේ ගුරු තනතුරෙහි තබාගෙන යම් භික්ෂු භික්ෂුණීන් වහන්සේ නමක් කටයුතු කරනවා නම් එක නමක් දෙනමක් අපි සමීපව තබාගත්තොත් තමයි බොහෝමත්ම පහසු. එහෙම නැත්නම් අද කාලේ හැටියට බොහෝ දෙනා නගන ප්‍රශ්නයක් එහෙම නැත්නම් චෝදනාවක් තමයි විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ ආකාරයෙන් ධර්මයේ දේශනා කරන කොයි ධර්මයේද අපි අනුගමනය කරන්නේ කියන බව. කොයි ස්වාමීන් වහන්සේද අපේ ගුරුවරයා හැටියට අපේ සමීප මේ උපදේශකවරයා මඟ පෙන්වන්න හැටියට තබාගන්නේ කියන කාරණේ පිළිබඳව අද බොහෝ දෙනා සාකච්ඡා කරනවා. ඒ නිසා අපි පෞද්ගලික වශයෙන් සිහිපත් කරන දෙයක් තමන්ට ගැළපෙන ත්‍රිපිටක ධර්මයට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රීය භාවයේ තබාගත් උන්වහන්සේගේම උතුම් ශ්‍රී සද්ධර්මයට ගැළපෙන වූ ධර්මයක් දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක්ම ඔබේ ශාස්ත්‍රීය භාවයේ තබාගෙන ගුරු තනතුරේ තබාගෙන කටයුතු කරන්නට ඕන. ඒක තමයි පළවෙනි කාරණේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ගුරුවරයෙක් තෝරාගෙන ඒ ගුරුවරයා සමීපෙහි ගෞරවයෙන් ප්‍රේමයෙන් ඒ වගේම ලජ්ජා බය ඇතිව ඒ කියන්නේ හිරි ඔත්තප්ප දෙක ඇතිව කටයුතු කරන්නට කියන දේශනා කළා. ඒක තමන් තුළ තියෙන ගුණ ධර්ම වැඩි දියුණු කරගන්නටත් ඒ වගේම වැඩි දියුණු කරගත්තු ගුණ ධර්ම වඩාත් දියුණු කරගන්නටත් උපකාර වෙනවා කියන බවයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. දැනීම ගුරුවරයෙක් තෝරගත්තයින් පස්සේ ඒ ගුරුවරයා තමන්ගේ සමීප ශාස්ත්‍රඥ වහන්සේ හැටියට ධර්මයේ ඉගෙන ගන්න
උතුමන් වහන්සේ හැටියට තෝරාගත්තයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කාලේන කාලං උපසංකමිත්වා පරිපුංචති පරිපඤ්ඤති කලින් කාල ගුරුවරයා සමීපයට ගිහිල්ලා මේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නට කියලා. එතකොට ගුරුවරයෙක් තෝරගත්තයින් පස්සේ අපිට විටින් විට විවේක අරගෙන ඒ ගුරුවරයා සමීපයට ගිහිල්ලා ගුරුවරයා සමීපෙහි ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕනේ කියන බව භාග්‍යතුන් වහන්සේ අපිට සිහිපත් කළා. වස්සානයේ තුල බොහෝ විහාරස්ථානවල සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි දායක දායිකා පින්තුන් නිබඳවම විහාරස්ථානයේ පැමිණිලා ධර්මයේ ආශ්‍රේහි ගුරුවරයා ආශ්‍රේහි ස්වාමින් වහන්සේ හෝ භික්ෂුණීන් වහන්සේ ආශ්‍රේහි ධර්මයේ ප්‍රගුණ කරනවා. බණ අහනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ මෙනෙහි කරනවා, සජ්ජායනා කරනවා. මේ විදිහට ධර්මයට එකතු වෙලා කටයුතු කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාලෙන් කාලං සමයෙන් සමයං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්ඤති කලින් කල තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ නැත්නම් ගුරුවරයා සමීපයට ගිහිල්ලා බණ ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ, බණ අහන්න ඕනේ කියලා. අපේ පිනතුන් දන්නවා අපිට බුදුරජාණන් වහන්සේගේ මඟ වඩාත් දියුණු කරගන්නට වැඩියෙන් වඩන්නට පෝෂණය කරගන්නට එහෙම නැත්නම් නිවන් මඟ අරමුණු කරගෙන ධර්මයේ වඩන්නට ආකාර 5ක් අපේ ධර්මයේහි සඳහන් කළා. ඒවා ධර්මයේ සඳහන් කළේ තිත්තායතන හැටියට, තීර්ථායතන. ඒ කියන්නේ මේ උතුම් නිවන් මඟට බහින තොටුපළවල් හැටියට. ඒ තොටුපළවල් තමයි ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්මයේ සජ්ජායනා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ භාවනා හැටියට වැඩිම. ඉතින් මේවා අපිට අපේ ගුරුවරයා හමුවේහි කලින් කල ප්‍රගුණ කරන්න පුළුවන් දේවල්. එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කරනවා, අපට දේශනා කරනවා මහණෙනි ඔබ ලබාගත් ගුණ ධර්ම මේ ලබා නොගත් ගුණ ධර්ම ලබා ගන්නටත් ලබාගත් ගුණ ධර්ම වැඩි දියුණු කරන්නටත් දෙවැනි ධර්ම කාරණේ හැටියට තමන්ගේ ගුරුවරයා ළඟට කලින් කල යන්න ගිහිල්ලා ගුරුවරයා සමීපෙහි වාඩි වෙලා මේ ධර්මයේ සාකච්ඡා කරන්න. මොනවද ඔබට තියෙන ධර්ම ගැටලු? ධර්මයේ ප්‍රගුණ කරනකොට එදිනදා ජීවිතයේ එන ගැටලුත් එක්කලා සාමාන්‍ය ජීවිතයේ එන හැලහැල පිළිත් එක්කලා ධර්මී කොහොමද ජීවිතයට එකතු කරගන්නේ කියන බව තමන්ගේ ගුරුවරයා එක්ක සාකච්ඡා කරන්න. දහම් ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න, විචාරන්න. ඒ විදිහට යම් කෙනෙක් මේ ධර්මයේ ප්‍රගුණ කරනවා නම්, ධර්මයත් එක්කලා කටයුතු කරනවා නම් ඒ තනත්තාට නොලැබූ ධර්මයන් ලබා ගන්නටත් ලැබුවා වූ ධර්මයන් වඩාත් වැඩි දියුණු කරගන්නටත් පුළුවන් කියන බව භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා. එතකොට අපි මේ කරන්නේ ඒ කාර්යමයි. අද වප්පුර පස්වලොස්වක් පොහොය දවස අරමුණු කරගෙන ඔබ යම් ක්‍රියාවක් සිද්ධ කළා නම් විහාරස්ථානයේ මුල් කරගෙන බුදුරජාන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය අරමුණු කරගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන ඔබ මේ කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේම ප්‍රගුණ කිරීම. එතකොට විටින් විට විහාරස්ථානයට පැමිණිලා භික්ෂු භික්ෂුණීන් වහන්සේ බැහැදකලා උන්වහන්සේලා සමීපයේ ධර්මයේ ශ්‍රවණය කළ, සාකච්ඡා කළ, විචාරලා කටයුතු කරනකොට අපි දන්නවා ස්වභාවයෙන්ම අපේ ධර්මඥානෙ වැඩි දියුණු වෙනවා. ඒ වගේම
ධර්මයේ වඩාත් අපේ ජීවිතයට ලං කරගන්නට ඒක ඊ타මත්ම උසස් විදිහට අපිට උපකාර වෙනවා. ඊළඟට තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විදිහට ගුරුවරයෙක් තෝරාගෙන Tamanට ගැළපෙන ගුරුවරයා සමීපයට ගිහිල්ලා විටින් විට ධර්මයේ සාකච්ඡා කරමින් ප්‍රගුණ කරමින් ප්‍රශ්න විචාරමින් කටයුතු කරන ගමන් ද්වයේන වූපකායේන සමාධිපේති කාය වූපකායේන චිත්ත වූපකායේන කියලා මේ විටින් විට අපි විවේකයක් ගන්නට ඕන. ඉතින් ගිහි ජීවිතය ගත කරන ඔබට දරුවන් හදන, වඩන, පෝෂණය කරන දෙමාපියන් හැටියට අපි දන්නවා ගිහි ජීවිතේ කාර්ය කටයුතු බොහෝමයක් තියෙනවා. එක පැත්තකින් ගිහි ජීවිතේ කාම්භෝගී ජීවිතයක්, ගිහිනා කාම්භෝගිනා කියලා සඳහන් කළා. ඔබ කාම්භෝගී ජීවිතයක් ගත කරන ඇත්තෝ. ධර්මයේ සඳහන් කළ හැටියට ඒ ධාර්මික සීමාව තුළ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පිනවමින් ගිහි ජීවිතේ කාම්භෝගී ජීවිතයක් පවත්වාගෙන යන ඇත්තෝ ඔබ ගිහි පින්තුන්. ඒ නිසාම දරුවන් හදන වඩන පෝෂණය කරන නැත්නම් හැටියට ගිහි ජීවිතේ බොහෝම කාර්යබහුලයි. එතකොට විවිධ කාර්ය කටයුතු එක්කලා ගත කරන ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විටින් විට විවේකයක් ගන්න. සමහර වෙලාවට අපිට විවේකය ස්වභාවයෙන් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ විවේකයේ ධාර්මික විවේකයක් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අපි විවේක ගන්නවා විශේෂයෙන් ගිහි පින්තුන් හැටියට ඔබ විවේක ගන්නවා. දෛනික ජීවිතයේ කාර්ය කටයුතු වලින් පොඩි වෙලාවක් බැහැරව ඉන්න. දැන් මෙතන සඳහන් කරන්නේ ඒ විවේකයේ නෙවෙයි. මෙතන සඳහන් කරන්නේ ධාර්මික විවේකයේ පිළිබඳව. ඒ ධාර්මික විවේකයේ කාය විවේකයේ හැටියට චිත්ත විවේකයේ හැටියට පිටින් පිට ලබා ගන්නට ඕනේ කියන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපි යම් වෙලාවක ආධ්‍යාත්මික ගුණධර්ම වඩනවා නම් දවසේ ජීවිතය තුළ යම් මොහොතක ඒ මොහොත කාය විවේකී ලබන මොහොතක් ඒ මොහොත චිත්ත විවේකී ලබන මොහොතක්. ඔබ ගිහි ජීවිතය ගත කරන පින්තුන් හැටියට දවසේ යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්මීය සංඝ රත්නය වෙනුවෙන් එක මොහොතක් හරි වෙන් කරනවා නම් ආන්න ඒ වෙලාව ඔබ ලබන කාය විවේකයක්, ඔබ ලබන චිත්ත විවේකයක්. ඉතින් අපි දන්නවා බොහෝ සදහවත් පින්වත් උපාසක උපාසිකාවන් ගිහි ජීවිතය ගත කරන ඇත්තෝ කාර්යබහුල ජීවිතය තුළ උනත් දවසේ වෙලාවක් වෙන් කරගන්නවා තෙරුවන් ගුණ වන්දනා කරන්න. තමන්ගේ දරුවන් එක්කලා දෙමාපියන් හැටියට දවසේ වෙලාවක් වෙන් කරගන්නවා තෙරුවන් ගුණ වන්දනා කරන්නට. එහෙම නැත්නම් දවසේ වෙලාවක් වෙන් කරගන්නවා භාවනාවට කුමන හෝ ආධ්‍යාත්මික මොහොතක් හැටියට ඥාන ඒ වෙලාව තමයි ඔබ ලබන කාය විවේකය, ඒ වගේම ඔබ ලබන චිත්ත විවේකය. ඉතින් ධර්මානුකූලව බැලුවයින් පස්සේ අපි අපේ ශරීරයට විවේකයක් දෙන්න ඕනේ. මොකද අපි හැමදාම හැම වෙලාවකම බොහෝ වෙලාවට බැලුවයින් පස්සේ අපේ ශරීරයෙන් බොහෝ වැඩ ගන්න. ඉතින් මේ ශරීරයට විවේකයක් අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළා මේ මග වඩන ගිහි පින්තුන් හැටියට, පැවිදි පින්තුන් වහන්සේලා හැටියට අපි දෙපිරිසටම විටින් විට කාය විවේකයක් ලබන්නට, චිත්ත විවේකයක් ලබන්නට කියලා. එතකොට ආධ්‍යාත්මික වශයෙන් යම් වෙලාවක් වෙන් කරගෙන කායටත් ඒ වගේම සිතටත් විවේකයක් ලබා දෙන්න. ආන්න ඒ මොහොත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා
අපි ලබාගත් ගුණ ධර්ම මේ වැඩි දියුණු කරගන්නට ඉතාම උපකාර වන මොහොතක් හැටියට. එතකොට දෛනික ජීවිතයේදී අපිට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දල්වන්නට, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරුවක් පූජා කරන්නට, දොහොත් මුදුන් තබා නමස්කාර කරන්නට, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ඒ නිමේෂය වුණත් අපේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වඩන මොහොතක් වෙනවා. ඒ මොහොත වුණත් අපිට කාය විවේකයක් ලබා දෙන, චිත්ත විවේකයක් ලබා දෙන මොහොතක් වෙනවා. එහෙමනම් බලන්න අපිට පුළුවන් නම් මේ විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 15ක් 20ක් දවසේ ජීවිතය තුළ මේ ධර්මයට එකතු වෙලා කටයුතු කරන්නට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා, පෙන්වලා දුන්නා. අපි ළඟ නොතිබුණු ගුණ ධර්ම වැඩෙන්නට, වැඩුණු ගුණ ධර්ම වඩාත් පෝෂණය කරගන්නට ඒක උපකාර වෙනවා කියන බව. ඉතින් ඔබට බලන්න, ඔබට පුළුවන්, අපිට පුළුවන් බලන්න අපේ ජීවිතය ආපස්සට ගිහිල්ලා. අපේ යම් දවසක තෙරුවන් සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ ගියේ බොහෝ වෙලාවටම අපේ දෙමාපියන් නිසා, අපේ වැඩිහිටියන් නිසා. පුංචි කාලේ අපේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා බුදුන් දහම් සංඝුන් සරණ ගියේ, පන්සිල් සමාදන් වුණේ. එහෙම නැත්නම් පන්සල් ගියේ, මල් පහන් පූජා කළේ. යම් දෙයක් කළා නම් පුංචි කාලේ ඒ දේ කළේ අපේ දෙමාපියන්, අපේ වැඩිහිටියන් අපට මඟ පෙන්වූ නිසා. ඒ අත්ව අපිව අරගෙන ගිය නිසා. එහෙම නැත්නම් අවබෝධයකින් නෙවෙයි. හැබැයි එහෙම දහම්ම ගත්තේ කියලා ආපු ඔබ, මම, අපි යම් දවසක තේරුම් ගත්තා, යම් දවසක යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්තා මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ කවුද, උන්වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද, ඒ ධර්මය අනුගමනය කළ ආර්ය භාවයට පත් වූ උත්තමයන් වහන්සේලා කවුද කියලා. මේ වටහා ගන්න මහන්සි ගත්තා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. අපේ තේරුම් ගන්න මහන්සි ගත්තා. අපේ අවබෝධයෙන්ම කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද, පින මොකද්ද, පා මොකද්ද, කුසලයේ වැඩි යුතුයි, අකුසලයේ දුරු කළ යුතුයි, පින සිද්ධ කළ යුතුයි, පවෙන් දුරු වෙන්නට ඕනේ කියන අවබෝධයෙන්ම කටයුතු කරන්න මහන්සි ගත්තා. ආන්න ඒ අවස්ථාව, ඒ භාග්‍ය, එහෙම නැත්නම් ඒ ධර්මයේ වැඩෙන්න පෝෂණය වෙන්න පටන් ගත්තේ නිකම්ම නෙවෙයි. අපි මේ ධර්මයත් එක්කලා එකතු වෙලා කටයුතු කරපු නිසා. එතකොට යම් වෙලාවක් ඔබ ඒ ධර්මයත් එක්ක කටයුතු කළා නම්, එකතු වෙලා කටයුතු කළා නම්, දානෙන් හෝ සීලෙන් හෝ භාවනාවෙන් හෝ වෙනත් ආකාරයකින් ආධ්‍යාත්මික ගුණයක් එක්ක කටයුතු කළා නම්, ඒ හැම මොහොතක්ම ඔබ කයට විවේකයක් දුන්න, ධාර්මික විවේකයක් දුන්න, මනසට ධාර්මික විවේකයක් දුන්න මොහොතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාය විවේකේ වැඩි කරගන්න, මේ චිත්ත විවේකේ වැඩි කරගන්නට කියලා. එහෙමනම් දෛනික ජීවිතය තුළ අපේ දෛනික කටයුතුත් එක්කලා භාග්‍යවතුන් වහන්සේ අපිට සිහිපත් කළා වැඩි වැඩියෙන් මේ ආධ්‍යාත්මික ගුණ වඩන්නට, පෝෂණය වෙන්නට අවස්ථාවක් ලබා දෙන්නට කියලා. කාලයක් වෙන් කළ දෙන්නට කියලා. යම් වෙලාවක් ඔබේ ආධ්‍යාත්මික ගුණ වඩන්නට වෙන් කරනවා නම්, ආන්න ඒ වෙලාව තමයි කාය විවේකී ලැබෙන, ධාර්මික චිත්ත විවේකී ලැබෙන වෙලාව. බලන්න ඒ වෙලාව තුල ඔබේ ගුණය, ඔබේ ධර්මය, ඔබේ ආර්ය මාර්ගයේ, එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කොයිතරම් වැඩි වුණාද, වැඩි දියුණු වුණාද, පෝෂණය වුණාද කියලා. අන්න එහෙම තමයි අපි ටිකෙන් ටික මේ මඟ වඩාගෙන ඇවිල්ලා තියෙන්නේ, පෝෂණය කරගෙන ඇවිල්ලා තියෙන්නේ.
අද ඔබ ඉන්න තැන ඉන්නේ ඒ මඟ ඒ විදිහෙන් වැඩි දියුණු කළ නිසා පෝෂණය කළ නිසා ඒ ධර්මයට තැනක් වෙලාවක් ලබා දුන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා විටින් විට කලින් කල මේ කායික විවේකයේ චිත්ත විවේකය ලබා දෙන්නට කටයුතු කරන්න කියලා. එහෙම කටයුතු කරන ගමන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සීලවා හෝති පාතිමොක්ඛ සංවරෝ විහෙරති සිල්වත් බව ආරක්ෂා කරගෙනම ජීවිතේ ආධ්‍යාත්මික ගුණ පෝෂණය කරන්නට කටයුතු කරන්නට කියලා. ඒ කියන්නේ පැවිදි ජීවිතය තුළ පැවිදි ශික්ෂාවත් ගිහි ජීවිතය තුළ ගිහි ශික්ෂාවත් ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නට කියලා. එතකොට මේ උතුම් බණ මඟ ගුණ මඟ වඩන ඇත්තන් හැටියට අපිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අපිට ගැළපෙන ගුරුවරයෙක් උපාධ්‍යයන් වහන්සේ නමක් ලං කරගන්න තෝරගන්න කියලා. ඒ තෝරාගත්ත ගුරුවරයා සමීපෙහි උපාධ්‍යයන් වහන්සේ සමීපෙහි ධර්මයේ ප්‍රගුණ කරන්න බණ අහන්න ධර්මයේ සාකච්ඡා කරන්න ධර්මයේ පිළිබඳ ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරන්න විවරණය කරන්න විසඳා ගන්නට කියලා. එහෙම කරන ගමන් තමන්ගේ ජීවිතය තුළ මොහොතක් වෙන් කරන්න කාය විවේකයට චිත්ත විවේකයකට. ඒ කියන්නේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වැඩෙන යම් විදිහක හෝ පින්කමක් යම් විදිහක හෝ කුසලයක් වැඩෙන්නට දවසේ ජීවිතය තුළ වෙලාවක් වෙන් කරගන්නට කියලා දේශනා කළා. ඒක කායික සහ මානසික ධාර්මික විවේකයක් හැටියට තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න මේ ගුණධර්ම මේ ලං කරගන්නකොට අප තුළ නොතිබූ ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාවද සීලයේද සුතේද ත්‍යාගයේද ප්‍රඥාව හැටියට. එහෙම නැත්නම් ශ්‍රද්ධාවද වීරියද සතියේද සමාධියේද ප්‍රඥාවද හැටියට ඒ වැඩුණු ගුණ ධර්ම වඩාත් දියුණු වෙන්නට පටන් ගන්නවා. සංවර්ධනය වෙන්නට පෝෂණය වෙන්නට පටන් ගන්නවා. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. දැන් එහෙම කටයුතු කරන ගමන් උන්වහන්සේ අපිට මතක් කළා අප තුළ තියෙන ශික්ෂාව වඩාත් සමීපව ආරක්ෂා කරන්න මහන්සි ගන්නට කියලා. එතකොට ගිහි ජීවිතය ගත කරන පින්වත් ඔබට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ පනවා වදාළේ ශික්ෂාපද 5ක් ආරක්ෂා කරන්න මහන්සි ගන්නට කියලා. ඉතින් භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ ශික්ෂාපද සංඛ්‍යාවත් එක්කලා බැලුවෙන් පස්සේ ගිහි ජීවිතය ගත කරන ඔබට තියෙන ශික්ෂාපද 5යි. එතකොට ඒ ශික්ෂාපද 5 තුළ යම්තාක් ඔබට සංවර වෙන්න පුළුවන් නම් යම්තාක් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන් නම් ඒ ශික්ෂා පෝෂණය කරගන්න පුළුවන් නම් ඒ තාක් දුරට නොලැබූ ධර්මයන් ලබන්නට ලබාගත් ධර්මයන් වඩාත් පෝෂණය කරගන්නටත් ශික්ෂාව උපකාර වෙනවා කියන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක අපි සාමාන්‍ය ජීවිතය තුළ අත්දකින දෙයක්. පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති කියලා මේ පස්පව් වලින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන් උනේ යම් තාක්ද ඔබට දැනෙනවා ඒ තාක් ඔබේ ජීවිතය ආලෝකමත් වෙලා තිබුණා ධර්මයත් එක්කලා තිබුණා. ගිහි ජීවිතය ගත කරන නැත්නම් හැටියට පවුල තුල සතුට සමාදානයේ සැනසීම ආරක්ෂා වුණා පෝෂණය වුණා වැඩි දියුණු වුණා. එතකොට ලෞකික ජීවිතය තුලත් ඒ වගේම අලෞකික වූ ආධ්‍යාත්මික ජීවිතය තුලත් යම් ගුණයක් වැඩෙන්නට මේ ශික්ෂාව ජීවිතේ කොයිතරම් උපකාර වුණාද කියන බව ඔබට දැනුණු දෙයක්. එහෙම ශික්ෂාවත් ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා බහුසුතෝ හෝති සුතදරෝ වඩාත් බහුශ්‍රුත පුජ්‍යලයක් බවට පත් වෙනට මහන්සි ගන්නට කියලා.
එතකොට බහුශ්‍රුත කියලා කිව්වේ අපි දන්නවා බොහෝ ඇසූ පිරූතන් ඇති බව. ඉතින් අද මූලින් සඳහන් කළ හැටියට තමන්ගේ ගුරුවරයා සමීපයේ කටයුතු කරමින් ධර්මාන්තරණ ප්‍රතිපත්තීන් වල පිහිටා කටයුතු කරමින් ශික්ෂාවත් ආරක්ෂා කරගෙන කටයුතු කරමින් මේ ධර්මයේ වඩනකොට පෝෂණය කරනකොට ඔබට දැනෙනවා ස්වභාවයෙන්ම ටිකෙන් ටික ඔබ ධර්මයට ලං වෙනවා. ඒ වගේම ටිකෙන් ටික ඔබ බහුශ්‍රුත භාවයට පත් වෙනවා කියලා. බහුශ්‍රුත භාවය කියලා කිව්වේ සාමාන්‍ය අදහස මේ බොහෝ ඇසූ පිරූතන් ඇති බව. ධර්මයේ බොහෝ ඇසූ පිරූතන් ඇති බව. බණ අහනකොට ධර්මයේ සාකච්ඡා කරනකොට ධර්මයේ සජ්ජායනා කරනකොට භාවනාවක් හැටියට මෙනෙහි කරනකොට ස්වභාවයෙන් අපේ ධර්මඥානෙ දියුණු වෙනවා. ඒ වගේම ස්වභාවයෙන්ම අපේ ධර්මයට ලංවීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. බහුශ්‍රුත භාවයේ වැඩි දියුණු වෙනවා. එතකොට ඒ බහුශ්‍රුත භාවයේ වැඩි දියුණු වෙනවා වගේම ඒ බහුශ්‍රුත භාවයත් එක්කලා ධර්මයට ලං වෙනකොට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඊළඟ ගුණේ හැටියට ආරද්ධ විරියෝ විහෙරති ආරද්ධ වීරියෙන් වාසය කරන්නට ඕනේ කියලා. ආරද්ධ වීරිය කියලා කිව්වේ එළඹ සිටි වීරියෙන් කටයුතු කරන එක. මේ සඳහන් කළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ගුණධර්මත් එක්කලා අපි ජීවත් වෙනකොට ස්වභාවයෙන්ම අපේ එළඹ සිටි සිහිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ සිහිය පිහිටවා ජීවිතේ දෛනික ජීවිතේ කටයුතු කරනකොට අපේ ආරද්ධ වීරියෙන් එහෙම නැත්නම් එළඹ සිටි වීරියෙන් කටයුතු කරනවා. ඒ වීරියේදී අපි දන්නවා අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආර්භති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා මේ ආකාර හතරකින් අපි කටයුතු කරන බව. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අපේ ජීවිතයේ මේ දක්වා නොකළ යම් අකුසලයක් තියෙනවා නම් ඒක නොකර ඉන්න කටයුතු කරනවා මහන්සි ගන්න. උප්පන්නානං අකුසලානං පහනාය අපෙන් යම් විදිහක අකුසලයක් වුණා නම් පවක් වුණා නම් වෙනවා නම් ඒකෙන් දුරු වෙලා කටයුතු කරන්න මහන්සි ගන්නවා කියන එක. ඊළඟට උප්පන්නානං කුසලානං ධම්මානං අපි මේ ජීවිතේ කරගෙන යන යම් යහපත් කුසලයක් තියෙනවා නම් පිනක් තියෙනවා නම් ඒවා වැඩි දියුණු කරගන්න මහන්සි ගන්නවා වගේම අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය මේ දක්වා අපිට කරන්න බැරි වෙච්ච යම් කුසලයක් යම් වඩන්න බැරි වුණු කුසලයක් පිනක් තියෙනවා නම් ඒවා වඩන්න මහන්සි ගන්නවා. මේ විදිහට ආරද්ධ වීරියෙන් කටයුතු කරනවා. එතකොට මේ වීරිය වැඩි දියුණු වෙනවා. එළඹ සිටි සිහියත් එක්කලා දෛනික ජීවිතය තුළ අපි වඩාගෙන එන මේ කුසලයන් පුරාගෙන එන පින්කම් ප්‍රතිපදාවන් වැඩි වැඩියෙන් ආරක්ෂා කරන්නට මහන්සි ගන්න. ඉතින් ඒවා මේ ධර්මයත් එක්කලා කටයුතු කරනකොට ස්වභාවයෙන්ම අපිට ලං වෙන මේ ධර්මතාවය. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හත්වෙනි ධර්මයේ හැටියට ජීවිතය තුළ පුරුදු කරන්න කියලා මේ කයේ වචනේ ඒ වගේම මනසේ සංවර භාවය. විශේෂයෙන් වචනේ සංවර භාවය මේ මඟ වඩන කෙනා හැටියට වචනේ සංවර භාවය පවත්වා ගන්න මහන්සි ගන්නට කියලා. අරියෝවා තුන්හි භාව ධම්මීවා කතා අරියෝවා තුන්හි භාව ධර්මයේ සාකච්ඡා කරන්න එහෙම නැත්නම් ආර්ය තුෂ්ණී භාවයෙන් කටයුතු කරන්නට කියන එක. විශේෂයෙන්ම වචනේ සංවර කරගන්න ඒ අතර කය සහ සිත සංවර කරගන්න කටයුතු කරන්න. එහෙම කටයුතු කරන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයේ දිහා එළඹ සිටි සිහියෙන් බලබලා වාසය කරන්නට කටයුතු කරන කෙනෙක් කියලා. ඉතින් ඔබ මේ ගුණධර්මات එක්කලා කටයුතු කරනවා නම් ගුරුවරයා ආශ්‍රය ගුරුවරයෙක් තෝරාගෙන ගුරුවරයා ආශ්‍රය ධර්මයේ ප්‍රගුණ කරමින්
කලින් කල විටින් විට දවසේ ජීවිතය තුළ කයට ඒ වගේ මනසට ආධ්‍යාත්මික ධාර්මික විවේකයක් ලබා දෙමින් සීලය වඩාත් ආරක්ෂා කරගෙන පෝෂණය කරගන්න ගමන් මේ එළඹ සිටි වීරයෙන් කටයුතු කරමින් තමන්ගේ සිත කය වචනය කියන තුන්දරත් සංවර කරගෙන කටයුතු කරන කෙනෙක් බවට පත් වුණාම ඔබට දැනෙනවා ඔබ වඩාත් ධර්මයට ලං වෙලා මේ රූපය මේ වේදනාව සංඥාව සංඛාර විඥාන කියන පංචස්කන්ධය මම හැටියට ගන්නේ නැතුව මගේ හැටියට ගන්නේ නැතුව ඒ දිහා යථාර්ථවත්ව බලන්නට මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට චක්කුණා රූපං දිස්වා උප්පජ්ජතේති මනාපංචිත්තං අමනාපච්චිත්තං මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් බාහිර ලෝකයේ ගන්නකොට පහළ වෙන මනාපදේ සිතද අමනාප සිතද කියන දෙකම දැනගෙන ඔබ මනාපාමනාපංචිත්තං මනාපත් නොවන අමනාපත් නොවන මධ්‍යස්ථ උපේක්ෂා සිත් දියුණු කරන්න කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා කියන බව ඔබට දැනෙච්ච දෙයක්. එහෙම මේ ගුණ ධර්ම වැඩෙන්නේ පෝෂණය වෙන්නේ ඔබ අද කටයුතු කරන තැනට ඔබ පමුණුවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මඟ ඔබ ජීවිතය තුළ පුරුදු කරපු නිසා පුහුණු කරපු නිසා. ඉතින් මම අද මේ මාතෘකාව තෝරාගෙන මේ මාතෘකාවෙන් ඔබට ධර්ම කාරණා කිහිපයක් සිහිපත් කළේ ඔබ වඩාගෙන එන පෝෂණය කරගෙන එන දියුණු කරගෙන එන ගුණ මඟ තමයි බණ මඟ තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මඟ. එතකොට අපි නැවත නැවතත් සිහිපත් කරන්නේ ධර්මයේ ආශ්‍රයෙහි නැවත නැවතත් මෙනෙහි කරන්නේ සිහිපත් කරන්නේ ඒ ඔබ වඩාගෙන එන උතුම් මගම වැඩි වැඩියෙන් වඩන්න වැඩි වැඩියෙන් පෝෂණය කරන්න මහන්සි ගන්න කටයුතු කරන්න කියන බව. එතකොට ඒසේ කටයුතු කරනකොට තමයි නැවතත් ඔබ සිහිපත් කරගන්නට ඔබේ ගුරුවරයා එහෙම නැත්නම් උපාධ්‍යයන් වහන්සේ සමීපයේ ධර්මයේ සාකච්ඡා කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම ජීවිතයේ තුල කායික වූ මානසික වූ ධාර්මික වූ විවේකයක් ලබා ගන්න යම් විදිහක ධර්මයක් ප්‍රගුණ කරන්න මහන්සි ගන්න. ඒ වගේම සීලය වඩාත් හොඳින් ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන මේ ධර්මයත් එක්කලා කටයුතු කරන බහුසුත භාවය ලබා ගන්න කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරනකොට ඔබ එළඹ සිටි සිහිය පිහිටුවාගෙන ආරද්ධ වීරියෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම කටයුතු කරනකොට ස්වභාවයෙන් ඔබේ ගුණ ධර්ම වැඩිලා පෝෂණය වෙලා මේ සිත කය වචනේ සංවර කරගෙන පංචේන්ද්‍රයන් ඒ වගේම පංචස්කන්ධය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි හැටියට දැක දැන එළඹෙන අකුසල් සිතිවිලි දුරු කරන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ මඟ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළේ. ඒ මඟ තමයි ඔබ වඩන්නේ. ඒ මඟ තමයි වඩන්න පෝෂණය කරන්න මහන්සි ගන්න. ඉතින් මේ ධර්මයත් එක්කලා එකතු වෙලා අද පුරපසළොස්වක පොහොය දවසේ ධර්මයේ දේශනා කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් මේ කාලය වෙන් කරගෙන කටයුතු කළේ ඒ මඟ වඩාත් වැඩියෙන් වඩන්නට පෝෂණය කරන්න. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා පින්වත් ඔබ සෑම දිනාටම ඒ වගේම අප සියලු දෙනා වහන්සේටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් මඟ වඩාත් වැඩියෙන් වඩන්නට. එසේ වඩමින් නොලැබූ ගුණ ධර්ම ලබා ගන්නටත් ලබාගත් ගුණ ධර්ම වඩාත් පෝෂණය කරගෙන සෝවාන් ආදී මඟඵල ලබා ආර්ය භාවයට පත් වෙනට මේ උතුම් ධර්මයත් ඔබට මට අපට ඒකාන්ත වශයෙන්ම උපකාර වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාව සඳහා අපිට බොහෝමත්ම කරුණාවෙන් ආරාධනා කළ අතිපූජනීය කැන්බරා ශ්‍රී ලංකාරාම විහාරස්ථානී වත්මන් විහාරාධිපති අතිපූජනීය අපේ සෝරත හාමුදුරන් වහන්සේ ප්‍රධාන
සතර පේරවීම දායකාරක මූලිකාදී පින්වත් සෑම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අද පින්කම්හි දායකත්වයේ දරන ලක්ෂ්මන් පෙරේරා මහත්මයාට ඒ වගේම සුජීවා රත්නායක මහත්මියට තමන්ගේ ආදරණීය යසිරු පුතණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම දයාබර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් වේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඔබ හදා වඩා පෝෂණය කළ මව් දෙමාපියන්ට ආශිර්වාද වේවා. ඔබ හදන වඩන පෝෂණය කරන ආදරණීය දූ දරුවන්ට ආශිර්වාද වේවා. මෙලොව හැම දිනාටම දියුණුව දිගාසිරි පිණිස මේ පින් හේතු වේවා. භව ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසෙන්නටම මේ උතුම් පින්කම් ඒකාන්ත වශයෙන්ම ඔබ අප සෑම දිනාටමත් හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සදහැවතුනි වප්පුන් පොහොය දවසේ නිමිති කරගෙන කැමරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ මගින් සිද්ධ කරන්නට යෙදුණු විකාශනය කරන්නට යෙදුණු ධර්මානුශාසනාවයි මේ විදියට නිමවට පත්වන්නට යෙදෙන්නේ. ඉතින් මේ පින්බර පින්කමෙහි අනුශාසකයන්න් වහන්සේ බවට පත්වන්නට යෙදුනේ නවසීලන්තයෙහි හැමිල්ටන් වයිකතු කම්පෂන් භාවනා මධ්‍යස්ථානයෙහි මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කම්මට්ටානාචාර්ය දුනුවිල මෙත්තිය මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් යුතුව මේ කටයුත්ත මේ අනුශාසනාව සැමට මනාව පැහැදිලි වන ආකාරයෙන් අනුශාසනා කරමින් හැම දිනාටම දහන් මඟ පිළිවෙලින් ක්‍රමානුකූලව ගුරුවරයෙක් යටතේ සංවර්ධනය කරගෙන නිවන් මඟ සාක්ෂාත් කරගන්නට බෞද්ධයෙකුගේ අවසාන නිෂ්ඨාව බවට පත්වන නිර්වාණ ශාන්තිය කරා පැමිණෙන්නට අවශ්‍ය කරන ගමන් මඟ උන්වහන්සේ ඉතාමත් මැනවින් සරලව පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඉතින් මේ අනුශාසනාවේ දායකත්වයේ ගෙන වැඩ කටයුතු කරන්නට යෙදුණු පින්වතුන් වෙනුවෙනුත් ඒ වගේම විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙනුත් ඒ වගේම පින්නන්ත දායක කාර්කාදීන් හැම දෙනා වෙනුවෙනුත් උන්වහන්සේට ඉතාමත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිවන්ත භාවයේ පුණ්‍යානුමෝදනාව පළ කරන්නට යෙදෙනවා. අද දවසේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ මේ සිද්ධ කරන්නට යෙදුණු ධර්මානුශාසනාව මගින් අත්පත් වන්නට යෙදුණු සියලුම කුසලානිසංසයන්ගේ ආනිසංසය අනුභව බලය උන්වහන්සේටත් ඒ උන්වහන්සේගේ ආයතනය තුළ සහ තවදුරටත් ජාත්‍යන්තර වශයෙන් මේ ශාසනික මෙහෙවර සිදු කරගෙන යන්නට උදා වේවා. මානසික ශක්තිය තව තවත් උදා වේවා. පැමිණ තිබෙන දුක් කම්කටොළු හිරිහැර පීඩා බාධා තිබෙන ඒ සියල්ලක්ම පහව යෙත්වා. උන්වහන්සේගේ බලාපොරොත්තු වන ආකාරයට මේ උතුම් පැවිදි ජීවිතය තුළදී ඉක්මනින්ම ධර්මාවබෝධයට යන මඟ සලසා ගන්නට මේ උත්තම කාරුණික ක්‍රියාකාරකම හේතු වාසනාවක් බවට පත් වේවා. ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේව මෙලොවට බිහි කරන්නට යෙදුණු ආදරණීය මව්තුමියට ඒ වගේම පියතුමාට උන්වහන්සේ මේ ශාසනයට දායාද කරන්නට යෙදුණු ගුරු ආචාර්ය උත්තමයන්න් වහන්සේලාට මේ සියලු පින් හේතු වාසනා වේවා. එකසේ ඒ හැම දිනාටම ධර්මාවබෝධයට යන මඟ සලසා ගැනීම පිණිසම පුණ්‍යානුමෝදනාවක් ලෙස පින් අනුමෝදන් ලබත්වා එයන්ට ආශිර්වාදයක්ම වෙත්වා. ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් ඒ වගේම අද දවසේ පින්කමේ දායකත්වය ලබාගෙන වැඩ කටයුතු කරන්නට යෙදුණු අපගේ නම් සඳහන් කරන්නට යෙදුණු ඒ ලක්ෂ්මන් පෙරේරා
මහත්මයා ඒ වගේම සුජීවා රත්නායක නෝනා මහත්මිය ඇතුළු ඒ පවුල්වල හැම දිනාටමත් ධර්මානුශාසනාවට සම්බන්ධ වන්නට යෙදුණු පින්වන්ත ඔබ අප හැම දිනාටමත් මියගිය ඥාතීන්ට දෙවියන්ටත් ඉක්මනින්ම මේ ජාති දුකින් පිරුණු ව්‍යාධි දුකින් පිරුණු මරණ දුකින් පිරුණු මේ දුක්ඛිත සසර ගමනින් එතර වී ලබන්නා වූ උත්තම නිර්වාණ අවබෝධයෙන් සැනසුම පිණිසම මේ සියලු කුසලියෝ හේතු වාසනාම වේවා වෙත්වා කියන පැතුමින් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. අද දවසේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට නවසීලන්තයට දැන් මම හිතන්නේ රාත්‍රී 10:35 පමණ වෙලා තින් උන්වහන්සේ ඒ පිළිබඳව නොතකමින් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කටයුතු සිදු කරලා දෙන්නට යෙදුණ නැවතත් ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් වන්ද නමස්කාර කරමින් අවසර ඉල්ලා සිටිනවා. අවසරයි. පින්තුනි අද දවසට මෙතකින් විහාරස්ථානයේ මගින් ගෙනෙන්නට යෙදුණු සජීවී විකාශ